මට මුලින්ම මෙතනට ආපු වෙලාවේ ඔබ ප්ලේ කරපු වීඩියෝ එක මම ඔබට කතා කරන්න හිටපු මගේ ස්වරය වෙනස් කළා. අමරකීර්ති අයියා අල්ලේගම් මන්දිරෙන් එළියට ආවේ මාත් එක්ක එකට. අමරකීර්ති අයියාගේ අතේ රස්නේ මගේ අතේ නෙවෙයි මගේ පපුවේ තාම තියෙනවා. වසන්ත අක්කව දැහැගෙන ගිය විෂුවල් එක දකින්නකොට මම හිටියේ නෙළුමාවතේ. මම හිතුවා එදා රෑ මම නෙළුමාවතේම ඉන්නවා පාරේ යන්න බැරි කියන ආරංචිය මත. 7යි කාල විතර වෙනකොට පෙර පිනකට දෝ මගේ අධ්‍යාත්මය කිව්වා දැන් ඔබ මෙතනින් ඵලයන් කියලා. මං ගිහිල්ලා පැය කාලක් ගියේ නෑ. ඔය රංජිත් සලගේ වල පෙත්තෙන් ඇවිල්ලා නෙළුමාවත කුඩු වෙන්න ගැහුවා. මගේ වාහනේ හැමදාම ඉන්නේ මගේ රියදුරු සහෝදරයයි ආරක්ෂක නිලධාරියා විතරයි. මම යනකොට පාර්ලිමේන්තු අර අතුරු මැද පාරෙන් ගිහිල්ලා කලල්ගොඩ පැත්තේ වැලි පාරේ ෂෝට් කට් එකෙන් ගිහිල්ලා මම හොරණ යන්න ගියේ. මං පාර්ලිමේන්තු දවසකවත් කොළඹ ඉඳලා නැහැ. කලල්ගොඩ IOC ෂෙඩ් එක ළඟ 500ක් විතර යකඩ පොළු පාරේ යන වාහනයක් ගානේ චෙක් කරනවා. ඔබ දන්නවා කලල්ගොඩ හරියෙන් පාර මැද්දෙන් වෙන් කරලා තියෙන U-turn ගන්න බෑ. මගේ රියදුරා මගේ වාසනාවට ඒ ගඩොල් බැම්ම මැද්දෙන් U-turn එක ගහලා හරවලා කලල්ගොඩ හන්දියට වාහනේ ගන්නකොට හන්දියේ උඩ ආයි 500ක් විතර ඉන්නවා. හොඳ වෙලාවට වාහනේ මූණ ඒ වෙන විට තියෙන කොළඹ දෙසට නිසා ලොකු අවධානයක් නැහැ මං එතනින් බේරෙනවා. ඊට පස්සේ තලවතුගොඩ කියන්නේ මම අවුරුදු 15ක් විතර මට වැඩිපුරම හොරණට පස්සේ වැඩිම යාළුවෝ ඉන්න තැන තලවතුගොඩ හන්දිය. ඒත් තලවතුගොඩ හන්දිය තත්ත්වය ඉතාම නරකයි කියලා මට ආරංචි වුණා. අර අපේ ජගත්තල්ලවත් අයියන උතුවන්කන්ද පාර ඇතුලෙන් දාලා මම හෝකන්දර පැත්තෙන් අතුරුගිරිය පැත්තෙන් යන්න කියලා ගියා. සිරිපුර හන්දිය තව 500කට විතර මාව හිර වෙනවා. වාසනාවකට එතනනොත් බේරෙනවා. ඊට පස්සේ හෝකන්දර පැත්තෙන් යනකොට මම තේරුම් ගත්තා දැන් මට යන්න බෑ. මං කිව්වා අපි පාරයිනට වෙලා ඉමු වෙන දෙයක් වෙච්ච දෙන් කියලා. මම මහරෑ 1 විතර වෙනකන් හිටියේ පාරේ. මම කාටවත් කෝල් කළේ නෑ. මම දන්නවා මට හිතවත් හැම මිනිහෙක්ම මෙහා සමාන තත්වයක ඉන්නේ කියලා. මම ඒ වචනේ ඔබට කිව්වේ අපේ පපුවේ මේ වෙලාවේ තියෙන ලොකුම වේදනාව අපිව කවුරුත් බැලුවේ නෑනේ කියලා. දෙයනේ තව එකෙකුට මා ගැන හොයන්න ඉඩක් තිබ්බේ නෑ. මේ දේශපාලන ගමන මෙතනින් එහාට යන්න නම් ඔබයි මමයි මුලින්ම තේරුම් ගන්න ඕන ඇත්ත තමයි යන්නේ ඒක. මම අද හවස 4ට අගලවත්තේ മന്ത്രി කණ්ඩායම රැස් කරලා තියෙනවා. එතනට ගිය ගමන් මම දන්නවා ඒ ගරු മന്ത്രിවරු පළවෙනියෙන් නැගිටලා කියන්නේ අපිව බලන්න එකෙක් හිටියේ නෑදා කියලා. මුණ ගැහෙන පළවෙනිම කෙනාට කියන්න මචං එදා රෑ අපිව බලන්න තව කෙනෙකුට ඉඩක් තිබ්බේ නෑ. හැම කෙනෙක්ම Tamanගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නක හිටියේ. මට මගේ ඡන්දෙටත් උදව් කරපු අපේ යූනියන් ව්‍යාපාරේ ලොකු කාර්යභාරයක් කරපු වසන්ත අක්කා ගැන මම විෂුවල් එක දැක්කට මම කෝල් එකක් ගන්න දවස් 5කට පස්සේ වසන්ත අක්කාගේ දුවට. අපි අපේ ආරක්ෂාවට එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්න ඉඩක් ඒ රාත්‍රියේ තිබුණේ නැහැ කියන දේශපාලන ඇත්ත තේරුම් අරගෙන අපි ඉස්සරහට යමු.
මං ගුරුවරයෙක් තරම් ආදරය කරන මගේ ඡන්දෙට සල්ලි ටිකක් පවා දීපු පොදු ජන පෙරමුණේ විද්වතුන් පිළිබඳ සම්භාවනීය චරිතයක් වෙච්ච මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමනි, ඒ වගේම අපිට හැම වෙලාවෙ දුකට සැපට ළඟ ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් ගමගේ මැතිතුමා, කමලා රණතුංග මැතිණිය ප්‍රමුඛව, ඒ වගේම අපේ බින්දු අයියලා, කුලේ අයියා, දිලීප්, විශාල පිරිසක් ඉන්නවා. සභාවක නොකළ යුතු දේ තමයි දන්න කියන නම් ටික ඔක්කොම කියන්න ගියොත් අපිට තරහ වෙන්න වෙනවා, සමා වෙන්න මෛත්‍රී නතර වෙනවා. ඒ වගේම මහවැලි සෙන්ටර් එකේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි අවසරයි. මම පොඩි වෙලාවක් ඔබෙන් ගන්නේ ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට මහජන නියෝජිතයෙක් විදිහට නෙවෙයි, මම පුරවැසියෙක් විදිහට ආදරය කරන මිනිහෙක්. ලංකාවේ වැඩ කරන ජනතාවගේ අරගල පිළිබඳව මම බොහොම ආසාවෙන් ඉතිහාසය එහා බැඳිච්ච අතීතය කියවපු කෙනෙක්. ඒ හැම තැනකදීම මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුල තිබුණු ඒ වටිනා නායකත්වයන් සම්බන්ධව මට හැමදාම තිබුණ ගෞරවයක්. ලංකා ඉතිහාසයේ මුළු රට හොල්ලන පළවෙනිම වැඩ කරන ජනතාවගේ අරගලය පටන් ගන්න 1906 කොළඹ කරත්තකරුවන්ගේ අරගලය. මුළු රට හොල්ලනවා. එයාලා පාරට බහින්නේ කරත්තකරුවන්ට පොලිසිය නීතියක් දානවා බෝල්ලියේ වාඩි වෙලා යන්න තහනම් කියලා. 902 ලංකාවට පළවෙනි කාර් එක එනවා. 906 වෙන විට මෝටර රථ කිහිපයක් තියෙනවා කොළඹ. අලුත් නීති ට්‍රැෆික් නීතිය ඕන කියලා පොලිසිය දාපු නීතියට එරෙහිව මිනිස්සු නැගිට්ටා. නැගිටිනකොට තිබුණු චෝදනාව තමයි අපිට මේ පයින් යන්න බෑ. ඒ නිසායි අපි මහන්සියට වාඩි වෙලා යන්නේ, මේ අයිතිය අපිට දියල්ලා. අනික මේ බෝල්ලියේ නීතිය එන්නේ පොලිසිය පගා ගහන්න කියලා මේ අද කියන චෝදනාව එදත් කරලා තියෙනවා. මේ තමයි සටන් නිමිති දෙක. ලංකාවට වතු කම්කරු එන්නේ 1820 දී විතර. වැඩිම පීඩිත පන්ති අත්දැකීම තිබිච්චේ වතු කම්කරුවට. හැබැයි වෘත්තීය සමිති ව්‍යාපාරේ එතනින් ආරම්භුනේ නැහැ. පීඩනය මත පමණක් සටනක් නිර්මාණය වෙන්නේ නැහැ. වතුකරේ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ වෙන්නේ 1921 දී. ඒ මිනිස්සුන්ට පඩියෙන් භාගයයි සල්ලි විදියට හම්බ වෙන්නේ, ඊටු ටික හම්බ වෙන්නේ බඩු විදියට. බඩු ගන්න තියෙන්නේ කංකානන්ගේ කඩෙන්. රස්සාව නිසා තමයි ගේ තියෙන්නේ. වැඩ කරලා වත්තෙම ඉන්න ඕන, එළියට ගියොත් ගහලා හිරේ දානවා. සමාජයේ එක්ක ඇසුරක් නිර්මාණය වෙලා බුද්ධිමත් සටන් ව්‍යාපාරයක් නිර්මාණය වුණේ නැහැ. ඒ නිසා පීඩිත මනසකට පමණක් වැඩ කරන ජනතාව වෙනුවෙන් අරගලයක් නිර්මාණය කරන්න බෑ. ඒක නිර්මාණය වෙන්නේ වෙන තැන්වලින්. ලංකාවේ පළවෙනිම වෘත්තීය සමිති සටන පටන් ගත්තේ 1893 දී. HW කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවන්ගේ අරගලය. කේව් සමාගමේ පඩි ගෙව්වේ හැම මාසෙකම 10 වෙනිදා. 893 සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට පඩි හම්බ වෙන්නේ නැහැ. 60 දෙනයි හිටියේ, 60 දෙනාම බැස්ස එළියට. මම මේක කියන්නේ අදට තියෙන වෘත්තීය සටන් ප්‍රශ්න ටික ඔක්කොම මේ සටන ඇතුලේ තියෙනව නේද කියලා ඔබ බලන්න. එළියට බහලා කිව්වා ඊළඟ මාසේ ඉඳලා 10 වෙනිදා නෙමෙයි අපිට 6 වෙනිදාට පඩි ඕන කියලා. ලංකාවේ ඒ වෙලාවේ තුන සුද්දාගේ පත්තර ටික ඔක්කොම කම්පැනි මැනේජ්මන්ට් එක පැත්ත අරගෙන අර වැඩ කරන අහිංසක මිනිස්සුන්ට විරුද්ධව පත්තරේ ලියන්න පටන් ගත්තා. අද වෙන්නේ නැද්ද මේක? පිකටින් එකට කට්ටියක් ආවේ නැහැ. පිකටින් එකට ආපු අය පිකටින් එකට ආපු නැති අයට ගිහිල්ලා ගැහුවා. අදත් ඒක එහෙම වෙනවා. කට්ටියක් රස්සාවෙන් එළියට දැම්මා, කට්ටියකට සමාව අරන් වැඩට අරන් කියලා කිව්වා. විලියම් කියලා සහෝදරයෙක් මේකට නායකත්වයේ දුන්නා. විලියම්ව සුමාන 3කට හිරේ දැම්මා මේ සටන අවසානයේ. 893 වෙච්ච එකම තමයි අද වෙන්නේ. 1993 1993
අපිට වැඩ කරන ජනතාව විදිහට වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහට මූණ දෙන්න තියෙන අභියෝග ටික එදත් එහෙමයි අදත් එහෙමයි ඒක හෙට වෙනස් වෙන්නෙත් නැහැ. මම ඔබ සියලු දෙනාට ඊටාම සතුටින් සුබ පතනවා මේ වගේ දුෂ්කර වෙලාවක මේ හෝල් එකේ හැම පුටුවක්ම පිරෙන්න පුළුවන් රැස්වීමක් සංවිධානය කරපු එකම ඔබ ලැබපු දවන්තම ජයග්‍රහණය. අසංගය මට මේ කතාවට ආරාධනා කරනකොටම කිව්වා ප්‍රොෆෙසර් මේ අපේ හිටපු ගමන් අදහස් එන්න පටන් ගන්නවා අපි මේ වෘත්තීය සමිති විදිහට ඉන්න දේශපාලන සම්බන්ධයක් එක්ක ගත කරන මේ ජීවිතයේ සමාජයේ යම් කොටසක් අවුලක් විදිහට දකින්න වදනවද කියලා. සහෝදරවරුනි මේ ලෝකේ political relationship දේශපාලන සම්බන්ධකම් කියලා දේශපාලන සමදතාවය කියලා කියන්නේ ලැජ්ජ වෙන්න නෙවෙයි ආඩම්බර වෙන්න ඕන තැනක්. දේශපාලන සම්බන්ධකම් ඕනේ නැහැ කියලා හිතන සමාජ පන්තියක් නැහැ. ඕනෑම සමාජ තීරුවකට දේශපාලන සම්බන්ධකමක් අත්‍යවශ්‍ය වෙනවා. මේක තේරුම් ගන්න නම් මම ලෝකේ තියෙන මීට අදාළ මං අහපු හොඳම කතාව ඔබට කියන්නම්. බිල් ගේට්ස් කියන මිනිසයා බිල් ගේට්ස් කියන්නේ ලෝකයේ මේ මොහොත වෙන විට කෝටිපතියන් අතර 5 වෙනියා නැත්නම් 6 වෙනියා. මේ ඊයේ පෙරද ගෞතම අදානියාව පහු කළා. මම අදානියෙක් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවද කියලා. බිල් ගේට්ස්ගේ වත්කම් ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 107මාරක් විතර වෙනවා. බිල් ගේට්ස් කියනවා එයාගේ ජීවිතයේ පීක් එකටම ආවට පස්සේ එයාගේ ජීවිතයේ සිද්ධ වෙච්ච ප්‍රධානතම අතපසුවීම් 4. 1. බිල් ගේට්ස් කියනවා අපි මයික්‍රොසොෆ්ට් විදියට පරිගණකයක ස්විච් ඔෆ් කරන්න දුන්නා බටන් 3ක් ඔබන්න control all delete අපෙන් පස්සේ කම්පැනියක් තනි ස්විච් එකෙන් මැෂින් එක ඔෆ් කරන්න දුන්නා අන්න අපිට වැරදුනා. අනිත් සමාගම් ඊටාම හීනි මැෂින් හදනවා නමුත් අපි ගොඩාක් බල්කි මැෂින් මහත මැෂින් හැදුවේ අන්න අපිට වෙච්ච ඊළඟ වරද මේ බිල් ගේට්ස් Tamanට වැරදුණු තැන් අතර මේ කියන්නේ දෙකයි. තුන්වෙනි එක විදිහට කියනවා ලෝකේ ක්ලවුඩ් කම්පියුටිං කියන සබ්ජෙක්ට් එක පිළිබඳ අපිට හිතන්න ප්‍රමාද වුණා. තව කම්පැනියක් හිතන්න ඉස්සෙල්ලා අන්න අපිට වැරදුනා. මේ තුනම අපිට අදාළ නැහැනේ. හතරවෙනි වරද ඔබට අදාළයි. බිල් ගේට්ස් කියනවා මගේ ජීවිතේ මට වැරදුණු ඊළඟ තැන මම දේශපාලන සමදතාවයක් පවත්වාගෙන ගියේ නෑ. මේක මගේ අතින් වෙච්ච බරපතල වරදක් කියලා. මිනිහටත් හිතුණා නම් ඕක අපි ගැන කවර කතාවද? ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ අද මේ නියෝජනය කරන මේ පවත්වාගෙන යන දේශපාලන සමදතාවය ඔබ ආඩම්බර විය යුතු තැන. කවුරු රැවුවොත් කියන්න යකෝ බිල් ගේට්ස්ත් හිතිලා තියෙනවා උගේ ජීවිතේ වැරදි 4යි තිබුණේ 4න් එකක් මොකක්ද? අර 4 IT නේ එක අමතක කර 4න් 3ක් මතක නැහැ කියන්නකො. එකක් තමයි මිනිහා කියනවා මට political relationship එකක් පවත්වාගෙන යන්න බැරි වුණා. ඒක මගේ අතින් වෙච්ච අතපසුවීමක් කියලා. දේශපාලනයේදී අපි වැඩිපුරම කරලා තියෙන කැපකිරීම. ඒක අපි සියලු දෙනාට අදාළ අපි සියලු දෙනාගේ ජීවිත අත්දැකීම බවට පත් වෙලා තියෙනවා. හැබැයි මම හිතනවා ඒකට අපිට දෛවය විවිධ අවස්ථාවලදී ඒ වෙනුවෙන් අපිට ප්‍රතිලාභ දෙනවා කියලා. මීට දවස් කීපයකට පෙර අපේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලීඩර්ෂිප් ඇකඩමි එකක් පටන් ගත්තා. තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝල් එක පිරෙන්න සෙනගාපු ලොකු උත්සවයක. කාට හරි මතකද ඒකේ ලොකුම අත්පුඩිය වැදුනේ කාටද කියලා? මේ වසන්ත අක්කා ස්ටේජ් එකට නගින වෙලාවේ ඒ සභාවේ විවිධ අය മന്ത്രിවරු නැග්ගා විවිධ උගතුන් නැග්ගා සහතික ගන්න මනෝජයත් හිටියානේ ලොකුම අත්පුඩිය ගැව්වේ වසන්ත හඳපාංගොඩ මැතිණියට. මට හිතුණා
මිනිස්සු ජීවිතේ කරන දේවල් මිනිස්සුන්ට මතකයි කියලා. අපි මේ තියෙන සියලු තත්වයන් තේරුම් අරගෙන අපේ කාර්යභාරය ඒ වෙනුවෙන් තබන බර අඟලක්වත් වෙනස් කරන්නේ නැතුව අපි අපේ කැපකිරීමත් එක්ක ඉදිරියට යමු. සහෝදරවරුනි, ඒ වෙනුවෙන් කරන්න තියෙන ප්‍රධානම දේ, පළවෙනිම දේ ඔබ හොඳින්ම කරනවා කියලා මම දන්න දේ. හැබැයි අපි මේක නැවත නැවත ආදරෙන් සිහිපත් කරනවා. දේශපාලනයේදී මගෙන් ඇහුවොත් මොකක්ද මුලින්ම කරන්න ඕනේ කියලා හරියට තමන් ඉන්න පැත්ත තීරණය කරන්න ඕන. එතන ශක්තිමත්ව දෙපය තබාගෙන හිටගෙන තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. දේශපාලනයේ සමහර තැන් තියෙනවා පැත්තක් ගැනීම කියන එක සමහර විෂයන් වලදී නෙගටිව්. දේශපාලනයේදී පළවෙනිම වැදගත්ම පොසිටිව්ම දේ තමයි පැත්තක් ගන්න එක. දේශපාලනයේදී අපිට හරියට මුලින්ම කරන්න තියෙන්නේ පැත්ත ගන්න එක. ඒක හැබැයි හරියටම කරන්න ඕන. ඒ නොවුණු තැන තමයි දේශපාලන ව්‍යාපාරයක ඇදවැටීමක් සිද්ධ වෙනවා නම් වෙන්නේ. තමන් කොයි පැත්තද කියන එක පිළිබඳ තීන්දුවක් ගැනීමේදී මං අහලා තියෙන ලස්සනම කතාව මම දැන් ඔබට කියනවා. පුළුවන් නම් මතක තියාගන්න උත්සාහ කරන්න. සහෝදරවරුනි, ඇමරිකන් දේශපාලනයේ මුළු ලෝකෙම ගරු කරන මිනිස්සෙක් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. ලින්කන්ගේ පාලන සමයේ ඇමරිකාවේ උතුර සහ දකුණ අතර දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙනවා. ඇමරිකන් සිවිල් යුද්ධය 1861 අප්‍රේල් මාසයේ ඇමරිකාවේ යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධය ඇති වෙන්නේ ඒ වන විට ඇමරිකන් සමාජය ඇතුලේ වහල් සේවය පවත්වාගෙන යා යුතුද වහල් සේවය අවසන් කළ යුතුද කියලා සංවාදයක් හැදෙනවා. මේ පැත්ත ගන්න හැටි මම මේ කියාගෙන ඉන්නේ. ඇමරිකාවේ උතුරු ප්‍රදේශවලට වඩා ධනපති පන්තියක් දකුණු ප්‍රදේශවල හිටියා. අඳුර වඩි අපේ අඳුන අවසරයි. දැන් ඇමරිකාව සමාජයක් විදිහට දෙකට බෙදෙනවා. වහල් සේවය ඕනද වහල් සේවය පාද. ඇමරිකාවේ උතුරු සමාජය කියනවා වහල් සේවය අවසන් විය යුතුයි. ඒක තමයි ලින්කන්ගේ මතය. ඇමරිකාවේ දකුණට බර වෙන්න තියෙන සමාජ තීරය විශ්වාස කරනවා නෑ අපිට වහල් සේවය උමනයි. මේක සාකච්ඡා කරලා විසඳ ගන්න හැදුවා. කතා කරලා විසඳ ගන්න බැරි වෙනකොට ජනාධිපති ලින්කන් අපි දන්න මේ සාමාන්‍ය සාපේක්ෂව අහිංසක නිකන් නිස්කලංක මිනිසෙක්. හැබැයි ඔව් තීරණය කරනවා එහෙනම් මේක අපි ගහගෙන විසඳ ගමු කියලා. ජනාධිපති ලින්කන් යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලා ඇමරිකාවේ හැම ප්‍රාන්තයකම ප්‍රාන්ත ප්‍රධානියට සහෝදරෝනේ පණිවිඩයක් යවනවා. මොකක්ද පණිවිඩය? ඊටාම නිර්වුල්. අපි වහල් සේවය තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැද්ද කියන එක පිළිබඳව අපිට කතා කරලා විසඳ ගන්න බෑ. දැන් අපි යුද්ධකින් මේක විසඳ ගන්න හදන්නේ. ඒ නිසා ප්‍රාන්ත සියල්ලට මම අවස්ථාවක් දෙනවා, සුමානයක් කල් දෙනවා. ඔබ මේ ප්‍රශ්නයේදී නියෝජනය කරන්නේ මම දරන උතුරේ මතයේද නැත්නම් වහල් සේවය උමනයි කියන දකුණේ මතයේද ඔබ දරන්නේ? නිදහස් අවස්ථාවක් දුන්න ඔබ කාගේ පැත්තද කියලා සුමානයක් ඇතුළතදී මට කියලා එවන්න. ඉතින් දැන් පණිවිඩ එනවා ලින්කන්ට අපි උතුරේ මතය නියෝජනය කරන්නේ. අපි සවා එක්ක ඉන්නේ නෑ, අපි ඉන්නේ දකුණත් එක්ක. මේ අතර කෙන්ටකි ප්‍රාන්තයේ ප්‍රාන්ත ප්‍රධානියාගෙන් වෙනස් පණිවිඩයක් එනවා ලින්කන්ට. ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේදී අපි ටිකක් දෙපැත්තම සාධාරණයි කියලා හිතලා දෙපැත්ත දිහා බලලා මැදට වෙලා ඉන්න හද කල්පනා කළා කියලා.
ලින්කන් කියන්නේ නැද්ද ඒක මරු කියලා? නෑ. ලින්කන් කිව්වා මම ලබන සුමානේ දකුණට ගහන්න පටන් ගන්නවා. ගහන්න පටන් ගන්න ඉස්සෙල්ලා මං උඹලට කිව්වා උඹලා කාගේ පැත්තේද කියලා මට පණිවිඩයක් එවන්න කියලා. හැබැයි දැන් උඹ කියනවානේ දෙපැත්තම ටච් කරන්න හදනවා කියලා. කෙන්ටකි ප්‍රාන්ත ප්‍රධානියාට ජනාධිපති ලින්කන් කියනවා මම දකුණට ගහන්නේ ලබන සුමානේ හෙට එළිවෙන්න ඉස්සෙල්ලා ඔබ තීරණයක් ගනින් ඔබ කාගේ පැත්තේද කියලා නැත්නම් මම දකුණට ගහන්න ඉස්සෙල්ලා කෙන්ටකි කුඩු වෙන්න ගහනවා කියලා. පැත්තක් ගන්න ඉස්සෙල්ලා කාගේ පැත්තේද කියලා. මතයක් අපි දරන මතයත් එක්ක ශක්තිමත්ව හිටගන්න එක දේශපාලනයේදීත් වෘත්තීය සමිති ව්‍යාපාරයකදීත් ඉතාම තීරණාත්මකම සාධකයේ බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් අපි කරන කැපකිරීම් වල ඒ වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වයේ ඒ සියල්ලේ වටිනාකම් ප්‍රතිඵල ඔක්කොම ලැබෙන්නේ අපි ඒ ශක්තිමත් අපේ කඳවුර නියෝජනය කිරීමේදී පමණයි. ගෙදරදී එකක් විදිහකට හිතලා වැඩට එනකොට කෝච්චියේ තව මතයක් නියෝජනය කරලා කාර්යාලයේදී තව අදහසක් නියෝජනය කරලා පක්ෂ කාර්යාලයේදී වෙන මතයක් නියෝජනය කළා දේශපාලනයකට පැවැත්මක් නැහැ. ඔබ ඇතුළු මේ කණ්ඩායම ලබා දෙන නායකත්වයේ වටිනාම කොටස තමයි රසංග සහෝදරයාත් පටන් ගන්න තැනකදීම කිව්වා අපි සැකයක් නැතිව ඉතාම නිර්වුල් මනසකින් තවදුරටත් රාජපක්ෂ කඳවුරත් එක්ක දේශපාලනයට ලෑස්ති කියන තීන්දුවත් එක්කයි අපි මේ වැඩේ කරමින් ඉන්නේ කියලා. ඒ ස්ථාවර ඉඳලා අපි මෙතනින් එහාට යනවා. අපිට අභියෝගයක් ආවා. ඒ අභියෝගය ඉතාම ඛේදනීය අත්දැකීම් එක්ක විවිධ ප්‍රශ්න එක්ක තමයි අපිට අත්විඳින්න සිද්ධ වුණේ. ජීවිත නැති වුණා. ඉස්පිරිතාල ගානේ ලගින්න සිද්ධ වුණා. උසාවි යන්න වුණා. හිරේ යන්න වුණා. ගුටි කන්න වුණා. තුවාල ලබන්න සිද්ධ වුණා. දේපල අහිමි කරගන්න සිද්ධ වුණා. මේ ප්‍රශ්න සියල්ලත් එක්ක යම් නිස්කලංක තැනකට මේ මොහොත වන විට අපි ඇවිල්ලා තියෙනවා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපි වර්තමාන ජනාධිපතිවරයා යටතේ නැවතත් ස්ථාවර ආණ්ඩුවක් හදලා මේ රටේ මේ මොහොතේ තියෙන ආර්ථික ප්‍රශ්නයට උත්තරයක් හොයමින් ඉස්සරහට යන වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා ඉන්නේ. ආර්ථික ප්‍රශ්නේ මම කතා කරන්න යන්නේ නැහැ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා ඒ විශේෂ පරතර දන්න සුපිරිම කතිකෙක් අද ඔබට ඊළඟ දේශනයේදී මුණ ගැහෙන නිසා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට මමගේ කතාවේ අවසානයේදී මේ කියන්න උත්සාහ කරන්නේ සහෝදරවරුනි මම විශ්වාස කරනවා 2015 දී වැටිච්ච තරම් අපි මේ වෙලාවේ වැටුනේ නැහැ. 2015 අපිට තිබුණු ප්‍රශ්න වැල මතකයට ගත්තොත් ඊට සාපේක්ෂව මේ අත්දැකීම ඊට වඩා සනසිලිදායකයි කතකින්. මීට වඩා බරපතල ගැටලුවක ඉඳලා අපි ගොඩ ආවේ අපි අරමුණක් එක්ක ඒකාත්මික වෙලා ඒ වෙනුවෙන් අවංකව මහන්සි වෙලා වැඩ කරපු නිසා. පක්ෂය හදපු හැටි බලන්නකෝ. දේශපාලන ව්‍යාපාරයක් විදිහට විකල්ප මතයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටා ගොනු වෙලා සමාජය තුල පේන්න පටන් ගත්තා. හැබැයි වැඩි පිරිසක් මොකක්ද කිව්වේ? පක්ෂ හදලා වැඩක් නැහැ. එක මුලින් කිව්වා පක්ෂයක් හදන්න බෑ. හැදුවට පස්සේ කිව්වා හදලා වැඩක් නැහැ. ඊට පස්සේ ලංකාවේ දේශපාලනයේ ජනප්‍රියම අදහස තමයි ඒ වෙන විට තිබ්බ අලුතින් හදන පක්ෂවලට ඡන්ද දිනන්න බෑ. මේ ඔක්කොම වෙනස් කළා. බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අපේ පක්ෂයේ ආදරණීය නිර්මාතෘවරයාට ඒ මොහොතේ තිබුණු ලොකුම අභියෝගය තමයි අපිට විරුද්ධ අය කිව්වා අපිට මේක බැහැ කියලා. අපි ළඟම හිටපු අයත් අපිට මේක පුළුවන් වෙයිද කියලා සැක කළා.
මේ දෙක මැද්දේ අපි ඉස්සරහට ආවේ. මම උදාහරණයකින් කියන්නේ ලංකාවේ දේශපාලනයේ තිබුණේ ලංකාවේ දේශපාලන පක්ෂ ව්‍යුහය ලංකාවේ බිස්කට් මාකට් එක වගේ. ප්‍රධාන කම්පැනි දෙකකට මුළු සමාජෙම බද්ධ වෙලා තිබුණේ. ලංකාවේ බිස්කට් මොන જાතිය හැදුවත් තාම වැඩිපුරම එක්ක මලිබන් නැත්තම් මංචි. ඩයනා කම්පැනි තරහ වෙන එකක් නෑ මයික්. මං කිව්වේ මාකට් ෂෙයා එක අතින්. ලංකාවේ දේශපාලන සමාජයේ එක්ක ශ්‍රී ලංකා එක්ක UNP. ඉන්දියාවට ගියොත් එක්ක BJP නැත්නම් කොංග්‍රස්. ලන්ඩන් ගියොත් එක්ක කන්සර්වේටිව් නැත්නම් ලේබර්. ඇමරිකාවේ ගියොත් එක්ක ඩෙමොක්‍රැටික් නැත්නම් රිපබ්ලිකන්. ලෝකෙම තත්ත්වයක් එහෙම තියෙද්දි තමයි ප්‍රධාන දේශපාලන බලවේග මැද්දේ හදන අලුත් දේශපාලන ව්‍යාපාරයකට දේශපාලනය කරන්න පුළුවන් විතරක් නෙමෙයි ඡන්ද දිනන්න පුළුවන් කියන එක අපි තහවුරු කරලා ඉවරයි. මම අවසානයේදී මේ කියන්නේ කතාවේ ඊටාම තීරණාත්මකව සංවාදයක් විදිහට මේ වෙලාවේ තියෙන කාරණාව කියලා මම මේ කතාව ඉවර කරනවා. මම ඊයේ රෑ රතුවිරට ගිය වෙලාවෙත් එන තර්කයක් තමයි මේ ආණ්ඩුවට සුජාත භාවයක් නැහැ. ජනපදනමක් නැහැ. ජනමතයක් නැහැ. දැන් මේ ආණ්ඩුව පැවැත්ම පිළිබඳ ප්‍රශ්නක ඉන්නවයි කියලා. මිත්‍රෝනි උද්ඝෝෂණ ව්‍යාපාරයකට අරගලයකට නැත්නම් සමාජ සටනකට සම්බන්ධ වෙන පුද්ගල සංඛ්‍යාවකින් ඒ රටේ ආණ්ඩුවේ මේ මොහොතේ ජනවරමේ ස්වභාවයේ මනින දේශපාලනයක් එහෙම දේශපාලන සමීකරණයක් දේශපාලන විද්‍යාවෙන් නැහැ. ඒකත් එක්තරා මතයක් කොට්ටාසයක්. නැත්තම් සමහර පක්ෂවල ජනාධිපතිවරණ රැස්වීම දිහා බැලුවාම ඒ රැස්වීම වල ස්වභාවය තිබුණාද උන්ගේ ඡන්ද ටික ගණන් කළාම. ඒ භෞතික මහජන සහභාගීත්වයේ හැඩයයි රටේ සැබෑ ජනමතයයි කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියලා ඉතිහාසයේ පුරාම අපි දැක්කා. ඒ වගේම මම හැමදාම තර්ක කළ දෙයක් ජනමතය නැහැ කියන එක වාචිකව සංකල්පයක් විදිහට උද්ඝෝෂණ ව්‍යාපාරයකට ආපු ඔලුගුඩි ටිකක් පෙන්නලා කිව්වට ආණ්ඩුවක් කොහොමත් ගෙදර ගිහලා නැහැ. ඒ විතරක් නෙවෙයි මම ගණන් හදලා එක තැනක පෙන්නුවා පවතින ආණ්ඩුවකට ජනමතය නැහැ කියලා ජනවරම නැත්නම් මැතිවරණයකින් තහවුරු කරලවත් ජනවරමක් නැහැ කියලා ආණ්ඩුව ගෙදර ගියේ නැහැ. 2018 පෙබරවාරි 10 අපි ඡන්දයකට ගියා. ඒ වෙලාවේ UNP එකයි ශ්‍රී ලංකා එකයි යහපාලනය ආණ්ඩුවක් විදියට හදාගෙන මේ රටේ ආණ්ඩු කළා. අපි පළාත් පාලන ඡන්දෙට පොහොට්ටුවෙන් ඉදිරිපත් වුණා. මේ රටේ පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයකට අපි තරඟ කළා. ලංකාවේ පළාත් පාලන ආයතන කොට්ටාස 4917යි ඒකෙන් 3229ක් දිනවේදා පොහොට්ටුව. මම මේ කිව්වේ අපිට තරඟ කරන්න බැරි වෙච්ච පානදුර අගලවත්ත බේරුවල තිරප්පනේ බණ්ඩාරවෙල මහරගම මහියංගනය මේ තියෙන ආයතන සියල්ල අමතක අතෑරලත් 3229ක් අපි දිනුවා. අලියාගෙන් ඉල්ලපු UNP 768යි. අතෙන් ඉල්ලපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 188යි. හැබැයි කවුරු හරි ගෙදර ගියා දන්න අපිට ජනමතේ නෑ දැන් අවුල් දැන් යන්න වෙනවා කියලා. මේකේ ලෙජිටමසි එක ගැන ඇහුවොත් මේකේ ජනවරම ගැන ඇහුවොත් බය නැතුව කියන්න ඕනම කෙනෙක්ට යකෝ උඹලට ගණන් කළා ජනවරමක් නැහැ කියලා පෙන්නලත් ගෙදර ගියේ නැති උන් උඹලා අපේ ආණ්ඩුවේ ජනවරම කතා කරන්න එන්න එපා කියලා. අපි ලෑස්ති වෙමු දේශපාලන ව්‍යාපාරයක් ඕනෑම මොහොතක සූදානම්ව සිටිය යුතු තේ තමයි මැතිවරණයකට. ඕනෑම මොහොතක එන මැතිවරණයකට අපි ලෑස්ති වෙමු. දේශපාලන වැඩබිමේ තියෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපි තවදුරටත් ශක්තිමත් වෙමු. ඒ සඳහා තියෙන අපිට තියෙන හිත් රිදීම් කලකිරීම් තියෙනවා නම් ඒවා යටපත් කරගෙන ජාතික පොදු අභිලාෂය සමග මේ දජය සමග මේ වෙනුවෙන් එකට එකතු වෙන්න කියලා තාම ආදරෙන් ආරාධනා කරමින් මට මේ වෙනුවෙන් කළ ඇරයුමට ඔබට ස්තුති කරලා මම නියඳ වෙන බොහොම ස්තුතියි.